සාදුනාදය පවත්වන්න. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි, මාතර ඇහැලකන්ද පොළගස්හේන වාසය කරපු W.A.K. ජිනදාස ඔබේ ආදරණීයම පියාණන් වහන්සේ පරලොව සැපත් වෙලා ආදරණීයම පියාණන් වහන්සේගේ තුම්මස සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ සෙනෙහබර පියාණන් වහන්සේට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරමින් ඒ සෙනෙහබර ස්වාමි දියණිය භාර්යාව ප්‍රමුඛ කොටගත් ඒ ආදරණීය දරුවන් සත්පුරුෂ හැමදෙනාම සිදු කරන පින්කම් මාලාවේ ධර්ම දානමේ උතුම් පින්කමයි මේ ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම ඒ සෙනෙහබර භාර්යාව MK පොඩිහාමි සෙනෙහබර මෑණියන් වහන්සේ, ඒ වගේම ඒ පුතණුවන් මුළු දිවයිනටම සාමවින්සුරු W.A.K. සුනිල් මහත්මාණන්, ඒ දයාබර පින්වන්ත මහත්මිය ඒ.එල්. චන්ද්‍රිකා මහත්මිය සෙනෙහබර ලීලිය, ඒ වගේම W.A.K. චන්දලතා දියණිය, සාන් සුභාස් රාජපක්ෂ මුණුපුරා, W.A.K. තවිඳු දසුම් මුණුපුරා, W.A.K. සෙත්මි තිසරණී මිනිපිරිය, වින්දී සවිත්මි මිනිපිරිය හා පවුලේ සියලු දෙනාම එකට එකතු පාතා වෙලා මේ මහා ධර්ම දානමේ උතුම් පින්කම සිදු කරන්නේ. මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින W.A.K. සෙත්මි තිසරණී දියණියට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව සියලු දෙවියන්ගේ රැකවරණේ ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වතුනි, MK පොඩිහාමි මෑණියන් වහන්සේ ප්‍රමුඛ කොටගත් අපේ මුළු දිවයිනටම සාමවින්සුරු W.A.K. සුනිල් මහත්මාණන්, ඒ දයාබර මහත්මිය, මේ සෙනෙහබර සහෝදර සහෝදරියන්, මේ දරු මුණුපුරු මිනිපිරි සත්පුරුෂ හැමදෙනාම, මේ සියලුම සත්පුරුෂ අසල්වැසි ගම්වැසි සහෝදර නේද හිතමිතුරු හැමදෙනාම පළමුව සිත්වල අදිෂ්ඨාන ප්‍රාර්ථනයක් ඇති කරගන්න. මීට 3 මාසකට ඉහතදී පරලොව සැපත් වූ ඔබේ ආදරණීය පියාණන් වහන්සේ ප්‍රමුඛ කොටගත් මේ භවයටත් මෙහි උපදින්න කලින් භවවලට සම්බන්ධ අනාදිමත් දීර්ඝ සංසාරයේ විවිධ තැන්වලදී මව්පිය අඹසැමි දූ දරුණේ හිත මිතුරන්ව ඉඳලා ශරීර වලින් වෙන්ව ගියත් බැඳීම් වලින් වෙන් නොවුණු ඔවුන්ගේ කර්මජ දෝෂයෙන් පාදත් උපජීවීව අද ඔබ වටා ගැවසෙමින් කවුරු හෝ සාංසාරික නෑදෑයෝ ඇතනම් ඒ නෑදෑයෝ ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් විත්වා, ඒ නෑයෝ සුවපත් විත්වා, සැපවත් විත්වා. පින්වන්ත ඔබ හැම දිනාටමත් මේ ධර්ම දානමේ උතුම් පුණ්‍ය කර්මයෝ සසර දුක් නසා නිවන් දකින්නට ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවායි කියලා සාතුනාදයක් පවත්වන්න. සත්පුරුෂ පින්වතුනි, අද පින්වන්ත ඔය ඇත්තන්ට අපි ධර්ම දේශනා කරන්නට මාතෘකා විදිහට තබා ගත්තේ ධම්මපදයේ සඳහන් වන ගාථා රත්නයක්. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනීනවා සබ්බ ලෝකාදිපච්චේය සෝතාපට්ටි පලං වරං. පතව්‍යා ඒක රජ්‍යේන, මහ පොළොවේ රජකමටත් වඩා, සග්ගස්ස ගමනීනවා දිව්‍ය ලෝකෙ ඉපදිනවටත් වඩා,
සබ්බ ලෝකාධිපත්‍යය මුළු ලෝකයේම අධිපතිකම ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං පින්වත්නි උතුම් වටිනා අවස්ථාව තමයි සෝවාන් මාර්ගඵලයට පත්වෙන එක. කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක් මේ මනුස්ස ජීවිතේ ඒ උතුම් සෝවාන් මාර්ගඵලයට පත්වෙනවා නම් අනිවාර්යයෙන්ම මහ පොළොවේ රජකමටත් වඩා දිව්‍ය ලෝකේ උපදිනවාටත් වඩා මුළු මහත් පොළොවේම අධිපතිකම ලබනවටත් වඩා එය අතිශයින්ම උතුම් ලැබීම වෙනවා. සත්පුරුෂ පින්වත්නි සෑම අවුරුද්දකම පින්වන්ත අපේ මුළු තිවෙන්ටම සාමවෙන්සුරු සුනිල් මහත්මානන් දයාබර නෝන මහත්මිය ඒ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ජීවත්ව ඉන්නකොට එතුමත් මේ සත්පුරුෂ පවුල් පරපුරේ හැමදිනමත් මාතර ඉඳලා රත්නපුරට එනවා වාර්ෂිකව දානමේ මහා පින්කම් පවත්වන්න. එවිට සන්දේ භාගී ඉඳලා හවස ධර්ම ශ්‍රවණේ කරලා භාවනා වඩලා වත්පිළිවෙත් ශ්‍රමදානමේ පින්කමත් එක්ක එමෙතීම් කරලා පහෝදා උදෑසන දහවල මහා දානමේ උතුම් පින්කම් පවත්වනවා. පුදුම කැපකිරීමක් තරන්නේ ඒ පින්කම් කරන්නට. බොහෝම සද්ධාවෙන් බොහෝම භක්තියෙන් ගෞරවයෙන් ඒ මහා පින්කම් පවත්වනවා. පුදුම කැපවීමක් තරනවා. ඒ සෑම වසරකම පියාණන් වහන්සේ ජීවත්ව ඉන්නකොට දානමේ පින්කමට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. මීට 3 මාසයකට ඉහතදී ඔබේ ඒ ආදරණීය පියාණන් වහන්සේ පරලොව සැපත් වුණා. අද පින්බර මෑණියන් වහන්සේ ඉදිරිපිට තබාගෙන මේ පින්බර දරුවෝ ඒ ආදරණීය මෑණියන් වහන්සේට ආශිර්වාද කරමින් මේ සත්පුරුෂ හැමදිනාගේම ජීවිත සුවපත් වන ධර්ම ශ්‍රවණයේ මේ උතුම් පින්කම සිදු කරමින් ඒ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයෝ පරලොව සැපත් වූ පියාණන් වහන්සේට අනුමෝදන් කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි අනේපිට සිටුතුමා සෝවාන් වෙලා ඉද්දී එතුමා ජේතවනාරාමේ තනවල බුදු පියාණන් වහන්සේට පූජා කළා. හැබැයි අනේපිට සිටුතුමාට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි සිටුතුමා ජේතවනාරාමයට ගිහිල්ලා මහා පින්කම් පවත්වන ධර්ම ශ්‍රවණය කරන ධර්මයේ හැසිරෙන හැම වෙලාවටම එතුමගේ කාල කියන පුතා යන්නේ තෙවුරන් විහෙරට. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයෙන් තමන්ගේ සිටුමාලිගාවට වැඩමවාගෙන සිටුමාලිගාවේ මහා දානමේ උතුම් පින්කම් බුදු පියාණන් වහන්සේටයි සංඝ රත්නයටයි පූජා කරනකොට කාලපුතා එන්නේ නැහැ දානේ පූජා කරන්න. කාලපුතා එන්නේ නැහැ ධර්ම ශ්‍රවණය කරන්න. අනේ පිළි සිටුතුමාට මේක විශාල ප්‍රශ්නයක් වුණා. සිටුතුමා කල්පනා කළා මගේ පුතා මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ ධර්මී හැසිරෙන්නේ භාවනා කරන්නේ දාන ආදී පින්කම් කරන්නේ පුතා ජීවත් වෙන ජීවිතයේ තියෙන්නේ රාගය දීස මෝහ ආදී කිලිට ධර්මමයි. ඒක මගේ පුතාට ලොකු අවඩක් වෙනවා. මගේ පුතාට ඒක ලොකු හානියක් වෙනවා. මං වගේ සම්බුදු සසුනේ මේ තරම් ප්‍රධාන දායකත්වයක් තරන සිටු කෙනෙක්ට තමන්ගේ පුතා
මිය ගියාට පස්සේ අවීචී මහ නරකාදී ඉපදීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. මගේ පුතාට මම නරකේ උපදින්න දෙන්න බෑ. මම පුතාව ඒකෙන් මුදවා ගන්න මොකක් හරි ක්‍රමයක් කරන්න ඕන. මෙම හිතාගෙන අනේපිටි සිටුතුමා කාල පුතාට කතා කළා. පුතාට කියනවා පුතේ ජේතවනාරාමයට ගිහිල්ලා ඒ කියන්නේ අනේපිටි සිටුතුමා හදපු ආරාමයට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ දවසක් උපෝසත සීලයේ සමාදන් වෙලා හිටියොත් මම් පුතාට කහවණු 100ක් දෙනවයි කියලා. මේක ඇහුණු අර කාල පුතා කල්පනා කළා කහවණු 100ක් ලැබෙනවා නම් මම සිල් ගන්න යනවා. ජේතවනාරාමයට ගියා. හැබැයි ධර්මදේශනා පවත්වන තැනක නම් හිටියේ නැහැ. විවේක තැනකට වෙලා මෙයා නිදාගන්න එක තමයි කළේ. පහුවදා අනේපිය සිටුමා කැඳ දානේ අරගෙන පුතාට පිළිගන්වනකොට ඒ කැඳ දානේ පිළිගන්න එකට වඩා පුතා කියන්නේ අර ආහාර පිළිගන්නේ නැතුව මට පොරොන්දු වුණු විදිහට මගේ කහවණු 100 දෙන්න කියලා. දැන් ධර්ම ශ්‍රවණය කිරීම මොනවත් කළේ නැහැ. මට පොරොන්දු වුණු විදිහට පියාණනි මගේ කහවණු 100 දෙන්න. සිටුතුමා දානි පිළිගන්නන්න හැදුවට පුතා දානි බාරගත්තේ නැහැ. අන්තිමේ සිටුතුමා කහවණු 100 දීලා තමයි දානි දරුවට ලබා දෙන්නේ. සිටුතුමා කල්පනා කළා පුතා සිල් ගන්න ගියාට සිල් ගත්ත බවක් නම් පේන්නේ නැහැ. දැනගත්ත ධර්මයකුත් නැහැ. මම මගේ පුතාට කොහොම හරි ධර්මය උගන්වන්න ඕන. දවසක් අනේපිසිතුමා නැවතත් පුතාට කතා කරලා කියනවා පුතේ ජේතවනාරාමයට යන්න. ගිහිල්ලා එක බණපදයක් ඉගෙනගෙන ආවොත් මං කහවණු 1000ක් දෙනවයි කියලා. දැන් එදා නම් පුතාට හරි සතුටුයි. කලින් පාර කහවණු 100යි දැන් කහවණු 1000යි. කහවණු 1000 ලබා ගන්න හිතාගෙන ජේතවනාරාමයට යනවා. දැන් පින්වත්නි කාල ධර්ම ශ්‍රවණය කරනවා. එයා උත්සාහ කරන එක බණපදයක් මතක තියාගන්න. හැබැයි බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා එක බණපදයක්වත් මතක හිටින්නේ නැතුව සම්පූර්ණ ධර්ම දේශනාව අහන්න ලැබෙන්න කියලා. පින්වත්නි ඔය ඇත්තන්ගේ ජීවිතේ වටිනා කවුණු 4ක් ඕනමයි. මේ කවුණු 4 ඕනමයි. ඒ තමයි ඔය ඇත්තෝ සත්පුරුෂයෝ ආශ්‍රය කරන්නම ඕන. ඔය ඇත්තෝ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නම ඕන. ඔය ඇත්තෝ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නම ඕන. ඔය ඇත්තෝ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නම ඕන. පින්වත්නි සත්පුරුෂයෝ ආශ්‍රය කරන්නම ඕන. දැන් ඔය ඇත්තන්ට හිතෙනව ඇති ආත්මේ මම කියලා හැමදාම කතා කරද්දි හිතන්ති ආත්මේ මම කියලා දෙයක් තියෙනවා කියලා ඉන්නවා කියලා. දැන් අදත් කියන්නේ නැත්නේ ධර්ම ශ්‍රවණයට ටිකකට කලනොත් මම ආත්මේ එහෙම හිතන්නේ නැති. අද උදේ ඊයේත් පෙරේතත් අවුරුදු 10කට 15කට 20කට 30කට එහා වුණත් ඔබේ වයසේ හැටියට ඔබ බහතෝන වයසේ හැටියට පින්වත්නි මම ආත්මේ කියලා කතා කරන්න ඇති.
ඒත් අපි ඔබෙන් අහනවා ඔබ මොකටද මම කිව්වේ? ඔය ඇත්ත මොකටද ආත්මය කිව්වේ? ඔබේ ශරීරයටද? එහෙම නැත්නම් ඔබේ සිතටද? එහෙම නැත්නම් සිතේ යෙදෙන වේදනා සංඥා සංකාරයන්ටද? පින්වත්නි ඔය ඇත්ත ඔන්න ඔය ගැටලුව ලියා ගන්නම ඕන. ඔය ගැටලුව ලියා ගත යුතුමයි. ඔය ගැටලුව ලියා ගන්න ඔබට තියෙන හොඳ වටිනාම ආශයක් තමයි සත්පුරුෂයෝ ආශ්‍රය කරන එක. පින්වත්නි ආශ්‍රය කරන්නට ඕන ඔබ වගේ සිල්වත් ඔබ හා සමාන සීලයෙන් ගුණයෙන් යුක්ත අය හරි ඊට වඩා වැඩි අය හරි. මොකද සත්පුරුෂයෝ ආශ්‍රය කළොත් තමයි ඔය ඇත්තන්ගේ සිතින් කයින් වචනෙන් යහපත් කර්ම කෙරෙන්නේ. පින්වත්නි නිරන්තරයෙන්ම පන්සිල් රකින්න. පන්සිල් රකින්න අය ආශ්‍රය කරන්න. දන් දෙන්න, සිල් රකින්න, ධර්මයේ හැසිරෙන්න, පාරමිතා සම්පූර්ණ කරගන්න, ඒවා කරගන්න කට්ටියම ඔය ඇත්තෝ ආශ්‍රය කරන්න. දැන් අද ඔබේ නිවස ධර්මශාලාව බොහෝම අපූර්වට පින්වත්නි ධර්මාසනයත් ලෑස්ති කරලා පුතුම කැපවීමකුත් තරලා මේ සියලුම සත්පුරුෂයෝ එකට එකතු කරගෙන ඔය ඇත්තෝ පින්වත්නි ධර්ම ශ්‍රවණය කරනවා. හේවිසිනාද මැද්දේ මහා සංඝරත්නය බොහෝම ගෞරවයෙන් වඩමවා ගත්තා. පින්වත්නි නිරන්තරයෙන්ම ඇසුරට සත්පුරුෂයෝ ඕන. පූති මච්ඡං කුසග්ගේන යෝ නරෝ උපනයිහති කුසාපි පූති වායන්ති ඒවම් බාලු උපසේවනා කුණු මස් කෑල්ලක් තනකොළ අග්ගිස්සකින් අල්ලලා තනකොළ අග්ගිස්ස පිහදාලා නහයට ලං කරලා බැලුවොත් තනකොළ අග්ගිස්සෙන් එන්නේ කුණු මස් කඳ. ඒ නිසා සතුන් මරණ අය ඔබේ ආශ්‍රයේ හිටියොත් ඔබ සත්ත්ව ඝාතනය කරන අය බවට පත් වෙනවා. සොරකම් කරන අය, කාමී වරදවා හැසිරෙන අය, බොරු කියන අය, කේලාම් කියන අය, සැඩපවස වචන කතා කරන අය, හිස් වචන කතා කරන අය, ඒ වගේම මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්න අය ඔබේ ආශ්‍රයේ හිටියොත් ඔබත් ඒව කරන තැනට පෙළඹෙනවා. දැන් ඒ සත්පුරුෂයෝ දහම් පාසලේදීම ඉගෙන ගත්තනේ සදාචාරවත් සමාජයක් උදෙසා පන්සිල් රකිමු කියලා. එහෙම ඉගෙන ගත්ත නේද? ඔය ඇත්තෝ එහෙම ඉගෙන ගත්තා. ඇත්තටම ඔබ පන්සිල් රකින්න ඕනේ සදාචාරවත් සමාජයක් උදෙසාද? ඇත්තටම ඔය පින්වතුන් පන්සිල් රකින්න ඕනේ යහපත් සමාජයක් උදෙසාද? බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ යහපත් සමාජයක් හදන්නද? ඒ කියන්නේ යහපත් සමාජයක් උදෙසා හොඳ සාරවත් පින්වත්නි සමාජයක් උදෙසා මාර්ගය පෙන්වන්නද? එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන පිරිසක් බිහි කරන්නද? බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න. ඔය ඇත්තන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දෙන්නට. ඒ සඳහා මාර්ගය දේශනා කරන්නේ. පින්වත්නි ඔබ සිල් රකින්නට ඕනේ. සිල්පදයෙන් සිල්පදය ඔය ඇත්තන්ගේ ඔය ආත්මය කියලා දැන් හිතන් ඉන්න. හැබැයි ආත්මය කියලා දෙයක් නැති. නමුත් හැබෑවටම පෙන්වන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට යහපත් ප්‍රතිඵල ලබා ගන්නට. පන්සිල් රකින්න ඕනේ. පන්සිල් වල ලැබෙන විපාක දැනගෙන. පින්වත්නි පන්සිල් රකින්න ගුණයෙන් නුවණින් ඔබට වඩා වැඩි සත්පුරුෂ වාසය කරන්නට ඕනේ. දැන් අර කාල බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා අහගෙන ඉන්නවා. පින්වත්නි සත්‍ය දැනගන්නට ඕනේ. සත්පුරුෂ වාසය කරනවා වගේම ඔබ ධර්මයේ දැනගන්නට ඕනේ. ඔය ඇත්තෝ ධර්මයේ දන්නේ නැහැ කියන්නේ
ඒක ඔබේ ලොකු වරදක් වෙනවා. දැන් හිතන්න ඔය පින්වතුන් දැන් මෙහෙට සිංහරාජයේ ටිකක් ළඟයි නේද? දෙනියාය පැත්තෙන් ළඟයි. පින්වත්නි සිංහරාජ වනාන්තරයේ එක එක දඩයක්කාරයෝ එහෙම සත්තු දඩයන් කරන්න උගුල් එහෙම අටවනවා ඇත්නේ. සමහර අය බොරු වලවලුත් කපනවා ඇති. නීති විරෝධී තමයි නමුත් එහෙම ඇති. කවුරු හරි කෙනෙක් දන්නේ නැතුව යනවා කැලියට. එයා දන්නේ බොරු වලක් තියෙනවා කියලා. එයා බොරු වල උඩින් කකුල තියෙනවා. අනේ මෙයා දන්නේ නැතුවනේ මේ කකුල තිබ්බේ කියලා බොරු වල මොකද කරන්නේ උඩ පා කරනවද අර කෙනාව. දන්නේ නැහැ කියලා බේරෙන්න පුළුවන්ද? ඔය ඇත්තෝ පින්වත්නි සත්ත්වඝාතනාදී දේවල් වලින් ලැබෙන විපාක දන්නේ නැහැ කියලා ඔබට බේරෙන්න බෑ. අර කියන්නේ කරන කලට පහු මීරිය මීසේ විඳින කලට දුක් තැටි වේගිනිසේ ඔබ කර්ම ඵලයේ දන්නේ නැති වුණාට කුසල අකුසල කියලා දන්නේ නැති වුණාට ඔය ඇත්තන්ට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ ඒකින්. කරගත්තී අකුසල් නම් මෙලොවේ ඉඳලාම අකුසල් විපාක දෙනවා. කරගත්තී කුසල් නම් මෙලොවේ ඉඳලාම යක විපාක දෙනවා. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ ධර්මයේ තැන ඉගෙන ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මයේ තැන ගන්නට ඕනේ. දැනගන්න නම් පරතෝ ഘോഷය ඕන. පරතෝ ഘോഷය කියන්නේ ධර්මයේ ඇහුම්කන් දෙන එකට. මේ වගේ ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දීලා දැනගන්නට ඕනේ. කියවන්නට ඕනේ. කියවලා දැනගන්නට ඕනේ. පින්වත්නි දැන් හිතන්න ඔය ඇත්තෝ කැලෑවක යනවා. ඔබට පෑගෙනවා පොළඟෙක්ගේ වලිගේ නගුට. මොකද වෙන්නේ? පොළඟ පෑගුණාම අනේ දන්නේ නැතුවනේ මෙයා පෑගුවේ කියලා දස්ත නොකර යනවද? ඉතින් ඔය ඇත්ත දන්නේ නැතුවනේ පෑගුනේ. ඔය ඇත්ත දන්නේ නැතුවනේ අකුසල කර්ම කෙරෙන්නේ. ඇයි ඔය ඇත්ත දන්නේ නැහනේ ධර්මය? ඔය ඇත්ත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සී සත්‍ය දන්නේ නැහනේ. ඉතින් ඔය ඇත්තෝ දන්නේ නැති හින්දා අකුසල් වුණොත් අර පොළඟ පෑගුණාට පොළඟෙන් සමාවක් ලැබෙන්නේ. ඒ වගේ පින්වත්නි ඕවා ආත්මේ මම විදිහට ගන්න පුළුවන් කරුණු නෙමෙයි. ඔතන තියෙන්නේ පින්වත්නි හේතුන්ගෙන් හටගන්න ධර්මතා ගොඩක්. මේක ලිහා ගන්නම ඕන කරුණක්. ඒ තමයි දැන් හිතන්න පියාණන් වහන්සේ මීට 3 මාසකට ඉහතදී පරලොව සැපත් වුණා. මෙතන ඉන්න පින්වතුන් හැමෝම ඔබ ජීවත් වෙන ආයු කාලේ ඉඳලා මානෙටපත් වෙනවා. ඔබත් මිය ගියාම ඔය ඇත්ත ලස්සන්ට හදාගත්ත ගෙදර මේ වගේ ප්‍රධාන ශාලාවක මැද පින්වත්නි ලී පෙට්ටියක උඩුකුරුව ඔබේ මිනිය තියලා තියයි ගෙදර කට්ටිය. ඒ වෙනකොට ස්වාමියා භාර්යාව දූ දරු නෑදෑයෝ ජීවත් ඉන්න කට්ටිය එකතු වෙයි. ගොඩක් සමීපකම තියෙන ඇත්තෝ අඬයි. වැළපෙයි. තරහ ගන්න බැරි වී වේදනාව. ඒ වුණාට පින්වත්නි ඔබ මානෙටපත් වෙනවා. මිය ගියාට පස්සේ මිය යෑමත් එක්කම නැවත වෙන්නේ මොකද්ද? පින්වත්නි මිය ගියත් එක්කම චුතිය සමගම ප්‍රතිසන්දිය ලැබෙනවා. චුතිය සමගම ප්‍රතිසන්දිය ලැබෙනවා. මෙතනදී මේ අන්තරාභව කතාවකුත් තියෙනවානේ. අන්තරාභව කතාවක් නෑ කියන එක තේරෙන් ගන්න රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ පත්‍ය ධර්ම බලන්න වෙනවා. පත්‍ය ධර්ම ටික බලාගෙන සිද්ධවන ක්‍රියාපටිපාටිය හොඳට බැලුවාම තමයි පේන්නේ අන්තරාභවයක් කියලා එකක් නැහැ කියලා. මිය ගියාට පස්සේ දින 7ක් යනකම් වටේ කැරකි ඉන්නා වගේ කතා මේක මේ මහායානෙන් ආපු එක. එහෙම අන්තරාභවයක් නැහැ. හැබැයි වෙනවා චුතිය සමග ප්‍රතිසන්දිය ලැබෙන ඒක වෙන්නේ මෙහෙම. කෙනෙක් මානෙටපත් වෙද්දී මානාසන්න වෙනකොට අපි කියමුකෝ සිහි කල්පනාව නැති කොමා තත්ත්වයටපත් වුණා කියලා. ඒ වුණත් එයාගේ ඇහැ කන නාසය දිව ශරීරයේ කින ආයතන වලින් අරමුණු නොගත්තාට මන ආයතනෙන් අරමුණු ගන්නවා.
මානාසන චිත්ත වීතියේ ජවන්සෙත් 5යි ඇති වෙන්නේ සාමාන්‍ය චිත්ත වීතියක 7ක් ඇති වුණාට මේක තුරුවල හින්දා. පින්වත්නි ඒ ඇතිවන ජවන්සිතට විපාකයක් ලැබෙනවා. ජවනයෙන් පස්සේ ජවන්සිත පහෙන් පස්සේ තදාරම්මන භවංග චුති හෝ තදාරම්මන චුති හෝ පින්වත්නි භවංග චුති හෝ එහෙම නැත්නම් චුති විදිහට කෙලින්ම එයාගේ අන්තිම සිත ඇති වෙනවා. ඒ අන්තිම සිතෙත් වේදනා සංඥා සංකාරියෝ තියෙනවා. ඒ අන්තිම සිත ඇති වෙන්නේ මේ ශරීරයේ එක්ක පින්වත්නි අන්තිම සිතෙන් පස්සේ ඊළඟට අර ජවන් සිත් වල විපාකයක් විදියට ප්‍රතිසන්දි විඥානයේ අණ්ඩජ කියන බිත්තර වලින් හෝ ගර්භාෂයෙන් උපදින තැනක හෝ කුණුබිම් තෙත් බිම් වල උප්පත්තිය ලැබෙන තැනක හෝ එහෙම නැත්නම් පින්වත්නි ඕපාතික ඉබේම පහළ වෙන තැනක හෝ පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම ප්‍රතිසන්දි විඥානයත් එක්ක සිතේ අනිවාර්යයෙන්ම වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාරා ස්කන්ධය කියන නාම ධර්ම යෙත්නවා. පහළ උනේ මනුස්ස මව් කුසක නම් ඒ මනුස්ස මව් කුසක පහළ වෙනකොටම මව්පියන්ගේ සුඛදිම්බ සංසේචනයන් ඇසුරෙන් පින්වත්නි ඒ රූප ඇසුරෙන් මේ ආව කිනාගේ පෙර සංසාරයට අදාළ කර්ම හින්දා රූප කොටාස කලාප තුනක් හම්බ වෙනවා. ඒ තමයි වස්තු දසකේ කාය දසකය භාව දසකය කියන්නේ. ප්‍රතිසන්දිය ලබනකොටම ඒකේනා පිරිමියෙක්ද කාන්තාවක්ද කියන එක කර්මයේ අනුව සිද්ධ වෙලා ප්‍රතිසන්දි විඥානය සමගම භාව දසකයේ කියන ස්ත්‍රී භාව පිරිස භාව කියන භාව දසකය ලැබෙනවා. කාය දසකය ලැබෙනවා. වස්තු දසකයේ කියන්නේ හෘද වස්තුවේ මුල්ම අවස්ථාව පස්සේ කාලෙක ඔය හෘද වස්තුවේ මස් ටික දැන් වැටලා ලොකු වෙලා දැන් ඉතින් ලොකු හෘද වස්තුවක් තියෙනවානේ. හදවත් සැත්කමකදී ඕක ගලවලා තව කෙනෙක්ට බද්ධ කළා කියලා වස්තු රූපේ ওই මසත් එක්ක යන්නේ. වස්තු රූපේ පින්වත්නි පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දිය රූපේ වස්තු රූපේ විදිහට මුලින්ම තල තෙල් පැහැයකට තියෙන අවස්ථාවකදීම පින්වත්නි පටන් ගත්ත කලලේන්ල වැඩිගෙන රූප කලාප ගොඩක් එක්ක මස් ගොඩ වැඩිගෙන එද්දි කර්මයෙන් හටගන්න රූප සම්තතියක් විදිහට පවතින්නේ. තිලතිලස්ස යතා බින්දුව සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්න පටිභාගං කලලං සම්පෝච්චති. ඔය තමයි මුලින්ම කලල අවස්ථාව. ඔය ඔබේ කතාව. දැන් නම් ආත්මය මම ඔහොම කියාගෙන මේ මගේ මාලේ මේ මගේ ගෙදර මේ මගේ ඇඳුම මේ මගේ දීපල ඉඩ කඩම් මේ මගේ යාන වාහන මේ මගේ දේවල් කියලා ගොඩක් ඒවා අවුරුදු කීපයකට අල්ලගෙන ඉන්නවා. ඒ වුණාට පින්වත්නි ඒ කාල සීමාවේ කර්මය පුතුම වැඩ කොටසක් ඒ ජීවිත කාලයටත් මුළු දීර්ඝ සංසාරයටත් සිද්ධ කරනවා. රැස්කර ගත්ත කර්ම. එතකොට දෙවෙනි සතිය වෙනකොට අබ්බුදයක් වෙනවා. ඒ කියන්නේ අර කලල අවස්ථාවේ තියෙන තල තෙල් පැහැ වෙනස් වෙලා පින්වත්නි රතු පාටට යනවා, ලේ පාටට හැරෙනවා. ඉන්පස්සේ තුන්වෙනි සතියේ කැටි ගහනවා. මේ ඔබේ කතාව. දැන් හුඟක් අපේ පින්වත් මව්වරු තරුපසූතික සූදානමින් ඉද්දි බෝධි පූජා වගේ මහ පින්කම් පවත්වලා පින්වත්නි අනේ මට ලැබෙන්නේ ඉන්න දරුවා පිරිමි දරුවෙක් වෙන්න ඕන, මට ලැබෙන්නේ ඉන්න දරුවා ගැහණු දරුවෙක් වෙන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරනවානේ. ඔයත් දන්නවද මව් කුස පිළිසිඳ අරගෙන ඉද්දි එහෙම ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ කියලා. මොකද ප්‍රතිසන්දිය ලැබනකොට මෙහි වෙලා ඉවරයි. එහෙම ප්‍රාර්ථනා කරන්නට ඕනේ පින්වත්නි ලැබෙන්න කලින් තමයි බෝධි පූජාදී මහ පින්කම් කරලා එහෙම ප්‍රාර්ථනා කරන්න ඕන. හරියට විහාර මහදේවිය ගිහිල්ලා දුටුගැමුණු රත්තුමා විදිහට උපදින්නට අර සාමණේර හාමුදුරන්ට ආරාධනා කළ කටයුතු කළා වගේ
ඊට පස්සේ දරු ගැබ මව් කුසේ ඉන්නකොට බෝධි පූජාදී මහ පිංකම් පවත්වමින් අනේ අර පින්බර අම්මටත් පින්බර දරුවාටත් දෙදෙනාටම ආශිර්වාද ලබා ගනිමින් නිදුක් නිරෝගී සුවය ආදිය ලබා ගනිමින් මහ පිංකම් කර ගන්නට උනේ කාලේ. පින්වත්නි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරද්දී ওই ටික දැනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තවත් සිද්ධ වෙනවා. හතරවෙනි සතිය වගේ වෙද්දි ඝනමස් පිටුවක් එනවා. පස්වෙනි සතිය වගේ වෙද්දි ඒකෙන් බුබුලු දානවා. ඔහොම මොලේ කියාකාරී වෙනවා. 14 වෙනි සතිය වෙද්දි ඔබ පෙර කරපු කර්ම හින්දා පින්වත්නි ඇස්සල පෙනීම කන්වල ඇහිම ආදියට අදාළ පින්වත්නි චක්කු රූප දසකාදිය 77 වෙනි දිනේ පහළ වෙනවා. ඊට පස්සේ යම් දවසක ඔබ උපදිනවා. ඉපදුණු දවසේ මුල් කාලේ කවුරු හරි ඡායාරූපයක් අරගෙන දැන් ඔය ඇත්තෝ මේ වැටුණු පින්වතුන් විදිහට ඉන්නකොට ඔය ඇත්තන්ට දෙනවා මේ ඡායාරූපේ ඒ වගේ තව ඡායාරූප ගොඩක් එක්ක ඔබට පුළුවන් වේද ඔබ අඳුන ගන්න. ඔය ඇත්තන්ට බෑ ඔබ වඳ ගන්න. පින්වත්නි මේ රූප කර්මයේ සිත උණුසුම ආහාර කියන හේතුන්ගෙන් හටගත් ගමම්ම නැතුව යමින් නැවත නැති වෙද්දිම හේතු හින්දා හටගනිමින් නැවත නැති වෙද්දිම හේතු හින්දා හටගනිමින් ඒ ඇතිව නැතුව යන කමට අපි අනිත්‍යයි කියලා කියනවා. මේ අර මේ වයසට ගිහිල්ලා පැවිදි වෙලා අර මෑත කාලේ ධර්මයේ විකෘති කරන මීවන පලානේ හාමුදුරුවෝ එතකොට වහරක හාමුදුරුවෝ වලස්මුල්ලේ හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා කියපු ධර්ම විකෘති ක්‍රමේ නෙමෙයි. ඒ බොරුවක් කියන්නේ ඔබ ඒවට අහු වෙන්න එපා. මන් දන්නේ මෙතන ඉන්නවද නැද්ද කියලා. පින්වත්නි මොකද ඒකට බොරුවක් කියලා කියන්නේ අනිච්ච කියන වචනේදී. අනිච්ච කියලා දෙකක් තියෙනවා. දන්තජ ඡයනු දෙක එන අනිච්ච එකෙන් එන්නේ අනිත්‍යයි නිට්ටය නෑ කියන එක. හිතන්න ඔය ඇත්තෝ ඊයේ ආහාර ගත්තා. ඒ ආහාර ගත් එකෙන් ඔබ හිතුවට මේ මුළු ජීවිත කාලෙටම මේ ආහාර ඇති කියලා ඔබට බෑනේ. අද උදේත් කන්න උනානේ, දවල්ුත් කන්න උනානේ. අද අපි වැඩම කළාට පස්සෙත් කයිනේ සමහරට. ගෙවල් වල එහෙම ඔය ඇත්තෝ හෙට උදේ දවල් ඔය අනිත්‍ය ජීවත් වෙනකම් ඔබට ආහාර කියන හේතු ඕන වෙනවා. ඒ වගේම තමයි කර්මය කියන හේතුව ඕන වෙනවා. සිත කියන හේතුව ඕන වෙනවා. දැන් හිතන්න මෙතන ඉන්නවා කියලා පින්වත්නි කවුරු හරි උපාසක මහත්මයෙක් එයාට මතක් වෙනවා ඊයේ කවුරු හරි බැනපු සිද්ධියක්. ඔය ඇත්ත ඔක්කොම සංසුන්ව ධර්ම ශ්‍රවණය කරනවා. අර බැනපු සිද්ධිය මතක් වුණ ගමන්ම අපිට පේනවා එයාට කේන්ති ගියා කියලා. බලනකොට ඊයේ සිද්ධියකට කේන්ති ගියේ චිත්තජ රූප හතව විදිය බලන්න. මේ හේතුන්ගෙන් තමයි රූප හටගන්නේ. හේතුන්ගෙන් තමයි වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. හටගත් ගමම්ම නැතුව යනවා. ඒ අනිත්‍ය ලක්ෂණේ නැතුව යද්දිම නැවත හේතු හින්දා හටගන්නවා. හටගත් ගමම්ම නැතුව යනවා. මේ ඇතිව නැතුව යන ස්වභාවයක් තියෙනවා. ඇතිව නැතුව යෑම අනිත්‍යයි. ඒ අර දන්තජ ඡයන දෙකෙන් එන එක. දන්තජ ඡයනයි මහා ප්‍රාණ ඡයනයි අරගෙන කිව්වොත් පින්වත්නි එතන තියෙන කැමැති නොවන ස්වභාවය කියන එක. අර යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන තැන එන්නේ ඉච්ඡ කියලා ඉන්නේ කැමැති වෙන ස්වභාවය. මේ තියෙන කැමැති නොවන ස්වභාවය. පින්වත්නි හරියට වන වගේ. දැන් මූතජනයන්යි වයන්නයි තියෙන වන කිව්වොත් අපි දන්නවා තුවාලේ කියලා. දන්තජනයන්යි වයන්නයි තියෙන වන තිබ්බොත් අපි දන්නවා ඒක වනාන්තරය කියලා. අන්න ඒ වගේ පටලව ගන්න ඕනේ. පැටලෙන්නේ නැති වෙන්න ඔය ඇතු සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය. ඒ ත්‍රිපිටකේ විස්තර කරන අටුවා. ඒ අටුවා ටීකා ටිප්පණි ගැටපද සන්න ඒ පරිවාර ග්‍රන්ථාදී ඇතුළත් සම්පූර්ණ සේ සද්ධර්මයේ මතු කරන බුදු පියාණන් වහන්සේ එදා යම් කරුණක් දේශනා කළාද දේශනා කළ කරුණම අද ඒ විදිහට මතුවන කාරණාව හරියට දැනගන්න ඕන ධර්මයේ ඇසුරෙන්. ඒ වගේම පුද්ගලයෝ සරණ යන්නත් හොඳ නැහැ. සරණ යන්න ඕනේ තුනුරුවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. දැන් කාල ධර්මස්සවණේ කරනවා.
පින්වත්නි බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා කාලට එක දහම් පදයක්වත් මතක හිටින්න එපා කියලා. හැබැයි අවබෝධ වෙනවා. කටපාඩම් කරගන්න මතක හිටින්නේ. අවබෝධ වෙනවා. එකින් එක අවබෝධ වෙනවා. පින්වත්නි ධර්මයේ අහන්න ඕනේ. ධර්මයේ දැනගන්න ඕනේ. දැන ඉගෙන ගත්ත ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරගත්ත ධර්මයේ තුලින් පින්වත්නි ඔය ඇතු තවත් අවබෝධ ඥානෙ ලැබමින් ඔය ඇතු සීල භාවනා ආදී කටයුතු කරමින් උතුම් ප්‍රතිඵල ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ. ඔය ඇත්තෝ ධර්මයේ ඉස්සලා කිව්වා වගේ ධර්මයේ දන්නේ නැහැ කියන එක කාගේ වරදක්ද? ඔබ ධර්මයේ දන්නේ නැහැ කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔබ දන්නේ නැහැ කියන එක කාගේ වරදක්ද? ඔබේ වරද. ඔබ තනියම ඉපදුනේ. ඔබේ කර්මවල හැටියට. ඔබ මිය දෙන්නෙත් එහෙම. ඔබ තනියම ගසාගෙන යන්නේ. ඔය ඇත්තන්ට මේ කිසිම දෙයක් අරන් යන්න බෑ. යහළුවෙක් නෑදෑයෙක් හිතමිත්‍රයෙක් මොනවත් අරන් යන්න බෑ. ඔබේ නිසා මෙතෙන්දි මඟපල් ලබන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබ යම් හේකින් පදපරම කෙනෙක් කියමුකෝ. ඔබේ උත්සාහයෙන් ඊළඟ බව ඔය ඇත්තෝ නෙయ్య විපේතන උග්ගතන ආදී තත්ත්වයකටපත් වී දැන් මේ උත්සාහයෙන් නමුත් ඔය ඇත්තන්ට පුළුවන් මේ මනුස්ස ජීවිතේ පිංගුවත් උතුම් ප්‍රතිඵල ගන්න මඟපල් ලබන්න අදිෂ්ඨානශීලීව අවශ්‍ය කටයුතු කරගන්න ඕනේ. පිංගුවත්නි ඊළඟ කවුන තමයි යෝනිසෝ මනසිකාරය. ඔය ඇත්ත යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔය පින්වතුන්ගේ පින්වත්නි ඔබ ආත්මේ මම කියලා හිතුවට එහෙම දෙයක් නෑ කිව්වනේ. ඔය රූප කියන ධර්මතා, ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හටගන්වන ඒ හේතුවත්, ඒ උප්පත්තියත්, එහි පැවැත්මත්, ඒ ධර්මතාවල තිලක්ෂණයත් ආදී සම්පූර්ණ ඒ ධර්මතා ස්වභාවය ගැන ඔබ නුවණින් ඉන්න ඕනේ. එල්බගසියෙන් ඉන්නට ඕනේ. උපාය මනසකාරයෙන් ඉන්නට ඕනේ. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය යුක්ත මේ තිලක්ෂණයේ යුක්ත ධර්මතා ගැන පින්වත්නි නුවණින් දකින්නට ඕනේ. යෝනිසෝ මනසකාරය ඕන. හැම වෙලාවෙම ඔබට පුළුවන් යෝනිසෝ මනසකාරයෙන් ඉන්න. ඔය ඇත්තෝ අයිති වෙන්නේ උපාසක උපාසිකාවන්ට. පින්වත්නි ඔබ උපාසක උපාසිකාවෝ ඔය ඇත්තෝ පිළිපදින්න ඕන ජීවන වැඩපිළිවෙලක් තියෙනවා. කුසල ප්‍රතිපදාවක් තියෙනවා. ඔය ඇත්තෝ මේ කුසල ප්‍රතිපදාව හරියට පිළිපදින්න ඕන. දැන් අනේපිසිතුමා සෝහං වෙලා නැහිටියේ. අනේපිසිතුමා එක දවසක් බුදු පියාණන් වහන්සේත් එක්ක ධර්ම ශ්‍රවණය කළ අවසන් වෙද්දී සම්බුදු මෑණියන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ගෘහපතිතුමනි මේ ගිහි ජීවිතේ ගත කරන ඔබලා කාලෙන් කාලෙට සමයෙන් සමයට ලබන්න ඕන සම්පත් හතරක් තියෙනවා. කාලෙන් කාලෙට සමයෙන් සමයට ලබන්න ඕන සම්පත් හතරක් තියෙනවා. ඒ තමයි අතිසුඛය. ඔබ උපයාගත් ධනයක්, භවභෝග සම්පත්, දීපල ඉඩකඩම්, යාන වාහන ආදී ඔබට තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට හේතුව තමයි ඔබට හිතේ හැටියට දන් දෙන්න, ලෙඩ දුක පීඩාවක් වුණොත් ඒ දේවල් වලට මුහුණ දෙන්න, දූ දරුවන්ගේ කටයුතු කරගන්න, මව්පිය උපස්ථාන ආදී කරගන්න, ඔබේ මුළු ජීවිතේම කරදරයක් පීඩාවක් නැති යහපත් එකක් බවට පත් කරගෙන ඔබ සහ ඔබේ යැපෙන්නන් එක්ක සුවසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලක් ඔබට තියෙන්න ඕන. උපයාගත් ධනයක් තියෙන්න ඕන. බුද්ධිමතෙක් වෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එහෙම. සෝවහන් වෙලා හිටිය අනේපිසිතුමාට. අතිසුඛං භෝග සුඛං අර උපයාගත් දේවල් පින්වත්නි බුද්ධි විඳින්න ඕන. දැඩි ලෝභයකින් නැතිව ඒ උපයාගත් දේවල් පින්වත්නි පරිහරණය කරන්නට ඕනේ. තමන් සහ තමන්ගේ මව්පිය අඹුසැමි දූ දරුවන්
ඒවා බුද්ධි විඳිමින් සුවසේ ජීවත් වෙන්න ඕන. මෙලොවට පරලොවට ඕන කරන දාන ආදී පින්කමුත් ආනිසංස විපාක දැනගෙන කරගන්නට ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. උපයාගත් දේවල් බුද්ධි විඳින්නත් ඕනේ. සමාන කොටස් වලට බෙදාගෙන කොටස් 4ක් දේශනා කළා සිංහලෝවාද සූත්‍රයේ. තුන්වෙනි එක තමයි කාටවත් ණය වෙන්න හොඳ නැහැ. කිසිම දවසක පුංචි දෙයක්වත් ලොකු දෙයක්වත් කාටවත් ණය වෙන්න එපා. ණය වුණ ඔබට ධර්මයේ හැසිරෙන්න අමාරුයි. හේතුව පින්වත්නි හිත තියෙන්නේ කොහොමද මේ ණය පරිදි නිදහස් වෙන්නේ? මට හදිසියේ මොකක් හරි වුණොත් පවුලේ කට්ටිය කොහොමද මේ ණයට මූණ දෙන්නේ? ප්‍රශ්න ගොඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න බැරි වෙලා යනවා. ණය වෙන්න හොඳ නැහැ. තමන්ගේ ණය තමන්ට හදිසි දෙයක් වුණොත් තමන්ගේ පවුලේටත් ලොකු බරක් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අනිවාර්යයෙන්ම මගේ කයින් මගේ වචනේ මගේ සිතින් කිසිම කෙනෙක්ට කිසිම වරදක් සිදු වෙලා නැහැ කියලා පින්වත්නි අනවජ්‍ය සුඛයත් විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකෙන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදව හැසිරීම, බොරු කීම, කීලාම් කීම, සරපවසවත්න කතා කිරීම, හිස්වත්න කතා කිරීම, දැඩි ලෝභය, කීර්තියම, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල කර්මපත කරගන්න හොඳ නැහැ. ඒව කළොත් ඒ හැම එකකටම විපාක ලැබෙනවා. මොකද උතන ආත්මයක් කියලා දෙයක් නැති හින්දා. ඕවා හේතුන්ගෙන් හටගන්න හින්දා. හේතු ගොඩක් තියෙනවා. උණුසුම කර්මයේ සිත ආහාර වගේ බොහෝ හේතු තියෙනවා. විඥානයේ පැත්තෙන් පත්‍ය ධර්ම 24කටම ගන්නත් පුළුවන්. ඒ හේතු අතර කර්මයේ තරම් සත්‍යයට බලපාන තවත් හේතුවක් නැහැ. ඒ නිසා පින්වත්නි ඒ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු ඔබ ආත්මය කියලා හිතන්ගින් නමුත් එහෙම දෙයක් නැති ඔය රූප වේදනා සංඥා සංකාර විඥානයන් දිහා බලලා දස කුසල කර්මපති හැසිරෙන්න ඕන. පින්වත්නි යෝනිසෝ මනසකාරයෙන් නුවණින් සියලු ධර්මතාවල උප්පත්තිය පැවැත්ම ආදිය දකින්න ඕන. ඒ වාගේම තමයි පින්වත්නි ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ඕන. ඔය ඇත්ත ජීවත් වෙන්න ඕන කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා විදියට බෙදෙන්නේ. කාල ධර්ම ශ්‍රවණය කරනවා. කාලක හිත ටික ටික පින්වත්නි මොහ කුරා යනවා. කාල කල්පනා කරනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන සිය සත්‍ය ධර්මයේ ගැන. කාල කල්පනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන. පින්වත්නි මෙන්න බලන් ඉන්නකොට කාලක චිත්තසංතතියේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෙන් සංයෝජන ධර්ම ටික නැති වෙනවා. අපි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට බැයිද සෝවාන් වෙන්න? ඔය ඇත්තන්ට බැරිද සෝහන් මාර්ගයටපත් වෙන්න? ඔබට බැරිද සක්‍රදාගාමි වෙන්න? ඔබට බැරිද අනාගාමි වෙන්න? ඔබට බැරිද රහත් වෙන්න? ඔබ හිතනවාද බැහැ කියලා? පින්වත්නි ඔය ඇත්තෝ ඒ ප්‍රතිපදා පිළිපැදගෙන යන්නකෝ ඉස්සරහට. සිය සද්ධර්මයේ අකාලිකයි. මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අවම දින 7යි උපරිම අවුරුදු 7යි උතුම් ප්‍රතිපල ගන්න පුළුවන් විදිහට පින්වත්නි ඔබට පුළුවන් අනිවාර්යයෙන් මගපල් ලබන්න. ඒ සඳහා ඔය පින්වතුන් කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි එදා කාල ධර්ම ශ්‍රවණය කරනවා. කාල සෝහන් මාර්ගයටපත් වුණා. දැන් සවැත් නුවර පිණ්ඩපාතේ දානේ මේ අය අරගන්නකොට සිටුතුමා අනේ පිසිතුමා දානේ පූජා කරනකොට දැන් කාල වෙනද වගේ නෙමෙයි හරිම හික්මිලා. දැන් කලින් පානම් කහවණු 100 වෙනුවෙන් රණ්ඩු කළානේ. රණ්ඩු කරලා කෝ කියලා ඒක ඉල්ලලා ඒක දුන්නට පස්සේ තමයි අර කැඳ ආහාර එහෙම ගත්තේ.
දැන් කාලසෝවාන් වෙලා බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානේ පූජා කරලා අනේ පිරිසිතුමා කාලටත් දැන් දානේ පූජා කරනවා. කාලෙ දැන් ලැජ්ජාවෙන් ඇඹරෙනවා. බුදු පියාණන් වහන්සේත් ඉන්න තැන මට මගේ පියතුමා දෙයිද දන්නේ කහවණු. දැන් ලැජ්ජයිනේ. කාල මොකද කරන්නේ? ඇඹරි ඉන්නකොට පින්වත්නි සිටුතුමා කාලට කහවණු ටික ලබා දෙනවා. කහවණු ටික ලබා දීලා බුදු පියාණන් වහන්සේටත් කියනවා කාල ධර්ම ශ්‍රවණය කරන්න එව්වේ මේ කහවණු දෙන පොරොන්දුවෙන් කියලා. බුදු පියාණන් වහන්සේ වෙලාවේදී පින්වත්නි කාල දැන් සෝවාන් මාර්ගයට පත්වුණු කෙනෙක් කියලා දේශනා කළා. ඔය ඇත්ත අදිෂ්ඨාන කරගන්න ඔබේ වටිනා මනුස්ස ජීවිතය යන්න දෙන්න එපා. හයි හත්තිය තියෙන වෙලාවේ කටයුතු කරගන්න. ඔය ඇත්තන්ට ඕන විදිහට කිසිම දෙයක් තියාගන්න බෑ. ඔබට කිසිම දෙයක් තියාගන්න බෑ. බලන්නකො මේ වැඩිහිටියෝ තරුණ වයසේ ළමා වයසේදී ඔබේ කෙස් ගැන ඔබේ ශරීරය ගැන කොහොමද ඔබ හිතන් හිටියේ වර්ණනා කළේ? මුලින්ම කෙස් ගහක් දෙකක් ඉදීගෙන එනකොට රෝම කූපයක් දෙකක් ඉදීගෙන එනකොට ඔය ඇත්ත මොකද කළේ? කාටවත් පේන්නේ නැති වෙන ඉක්මනට ඔය ගලවලා අයින් කරන්න දෙන්නේ. හුඟක් අය ඕක කරනවානේ. හැබැයි ඊට පස්සේ ඔක්කොම ඉදින්න පටන් ගත්තාම ඔක්කොම ගැලෙව්වා. ඊට පස්සේ තට්ටෙනේ පෑදෙන්නේ. ඒකට මූණ දෙන්න වෙනවා. අක්කමැත්තෙන් මූණ දෙනවා. හැබැයි පින්වත්නි ඔබ ධර්ම අවබෝධය ලබාගෙන හිටියනම් කොහොමද? ඔය ඇත්ත වේගින් පින්වත්නි ඔබේ කාලේ ඉවර වෙන පැත්තටයි යන්නේ. ශරීර හයිය තියෙනකොට හොඳ සිහි කල්පනාව තියෙනකොට ධර්මයේ හැසිරෙන පුළුවන්කම තියෙනකොට ඔබේ ජීවිත නාස්ති වෙන්න දෙන්න එපා. ඔය ඇත්තන්ගේ ජීවිත වලින් උපරිම ප්‍රතිඵල ගන්න උත්සාහවන්ත වෙන්න. පින්වත්නි ඔබ ධර්මයේ දැන ඉගෙන ගන්න. ඔය ඇත්තන්ට පුළුවන් ඒ සඳහා හොඳට මාධ්‍ය තියෙනවා. වර්තමානයේ නම් වටිනා ධර්ම පුස්තකයක් තියෙනවානේ අපේ රේරුකාණ චන්දිමල් නායක හාමුදුරන්ගේ වගේ. අරගන්න, අරගෙන කියවන්න. ධර්මයේ හැසිරෙන්න, ත්‍රිපිටකේ ගන්න, කියවන්න. ඔය ඇත්ත භාවනා වඩන්න, වඩලා බලන්න පුළුවන් ද බැයිද කියලා ප්‍රතිඵල ගන්න. හිතන්නකෝ ආනාපාන සති භාවනාවේදී ඔබට බැයිද මුරකාරයෙක් ඉස්සර පෑණි නගරයක අර දොරටු මුර කරනවා වගේ මතකයිනේ දුටුගැමුණු රජතුමා එළාර යුද්ධ කරනකොට විජිතපුර මේ බලකොටුවට පහර දෙන වෙලාවේදී කණ්ඩුල ඇත්තා මේ ඒක බිඳින්න හදද්දී මේ රත් කරපු ඒ යකඩ එහෙම ඇඟට දාපු විදිය රත් කරපු ඒ ලාව එහෙම දාලිවල පුච්චව විදිය අන්න ඒ වගේ දොරටුවක් ළඟ පින්වත්නි මුරකාරයෝ කොහොමද තියලා තිබ්බනේ අතීතේ ඔය මුරකාරයා නගරේ ඉන්න මිනිස්සු එළියට එනකොට එළියේ ඉන්න අය ඇතුළට යද්දී ඒ අයත් එක්ක ඇතුළට යන්නෙත් නෑ එළියට එන්නෙත් නෑ මුර සීමාවෙනේ ඉන්නේ එන කෙනා කවුද කියලානේ බලන්නේ ඒ වගේ ඔබටත් බැරිද පින්වත්නි ඔබේ නාසයේ යග හිත තියාගෙන හුස්මත් එක්ක ඇතුළට යන්නෙත් පිටට එන්නෙත් නැතුව ඇතුළන පිටවන වාතයේ ගැනම දිග හුස්ම කෙටි හුස්ම දැනගෙන බොහෝ වේලාවක් ගන්න හුස්ම කෙටි වේලාවක් ගන්න හුස්ම ඒ දිග හුස්ම කෙටි හුස්ම විදිහට දැනගෙන පින්වත්නි පිට කරන විදිහත් එහෙම දැනගෙන හුස්මේ මුලැමැදාගත් දැනගෙන ඔතනම තියාගෙන හිත තියුණු කරගෙන ඔබේ සිත තුලින් කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී නැති කරමින් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ආදී ඇති කරගන්න පින්වත්නි නිමිති උපදවා ගැනීම නිසා ඒවා නැති කරගන්න විස්කම්බනා ප්‍රහාණයත් එක්ක උපචාර සමාධියෙන් පස්සේ ප්‍රථම ධානය ආදී ඔබට උපදවා ගන්නත් ඒ කිව්ව සමත පූර්වංගම විදර්ශනාව හෝ එහෙම නැත්නම් ඒ ධානලාභියාගේ විදර්ශනාව නැත්නම් කෙලින්ම ඔබට පුළුවන් විදර්ශනාවට යොමු වෙන්න. ඒ විදර්ශනා පූර්වංගම සමතේ අනික් ක්‍රමේ තමයි යුගනන්ද ක්‍රමය. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයෙන් හරි ඔය ඇත්ත කටයුතු කරගන්න. අනිවාර්යෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්.
අතම කරගන්න. හැබැයි ඒ ගමනේදී මව්පියන්ට උපස්ථාන කරන්න. අද අපි පින්වන්ත මුළු දිවයිනටම සාමවෙන්සුරු සුනිල් මහත්මයා නම් ඒ දයාබර පින්වත් නොන මහත්මිය ඒ ආදරණීය මෑණියන් වහන්සේ පින්බර සහෝදර සහෝදරියෝ සියලු දෙනා දරුමුණු පුරුමිනි පිරි හැම දිනාම ඒ සහෝදර සහෝදරියන්ගේ මහත්ම මහත්මී මේ නෑදෑ හිතමිතුරු සියලු සත්පුරුෂ එකට එකතු පාතා වෙලා පින්වත්නි පියාණන් වහන්සේ සිහිපත් කරලා කළගුණ සලකනවා පාරලෝ වශයෙන්ොත් මියගිය නෑදෑයින්ට පින් අනුමෝදන් කරන්නම ඕනේ. පින්වත්නි මියගිය නෑදෑයින්ට පින් අනුමෝදන් කරන එක පින්වත්නි අනිවාර්යයෙන්ම ලොකු පින්කමක් වෙනවා. පත්තිපත්තානුමෝදනා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම තමයි අනුන් කරපු පින් ඔය ඇත්තෝ අනුමෝදන් වෙන්නත් ඕනේ. දැන් හුඟක් ඇත්ත පුරුදු වෙලා නේද වර්තමානයේ පින්කම් කරලා අමතක කරලා දාන්න. දැන් ඔබ එහෙම දැන් අපේ සුනිල් මහත්මයා එහෙම රත්නපුරට මහත්මිය මේ සත්පුරුෂ විශාල පිරිසක් එක්කන් එන්නේ. ආරණ්‍යට එක්කන් වෙලා මහා පින්කම්නේ පවත්වන්නේ. පින්වත්නි ඒ කර පින්කම් ඔබ ඇවිල්ලා කියනවනේ ඔබේ නෑදෑ හිත මිතුරන්ට ඔය ඉන්න සත්පුරුෂ කොහේ හරි පින්කම් කළාම ඔබ ඇවිල්ලා ඔබේ සමහර අයට කියනවනේ ඔබට එහෙම ඔබ එහෙම කියද්දි සමහරුන් කියලා නැද්ද ඔබට? කෝ ඉතින් පින්කම් කළාට අත්හැරලා ඔය හොඳට අල්ලගෙන ඉන්නේ කියලා? ඔය ඇත්තන්ට එහෙම කියලා නැද්ද? ඒ මොකක්ද කියන්නේ? කර පින්කම් අමතක කරන්නේ කියලා නෙමෙයිද කියන්නේ? එතකොට කර්මී වෙන්නේ මොකද්ද? චේතනාව නෙමෙයිද කර්මී වෙන්නේ? සිත සහ සිතේ යෙදෙන චෛතසික ඒ කටයුතු වල යොදවාලන චේතනාව නෙමෙයිද කර්මය වෙන්නේ. පින්කමට කලින් බල සම්පන්න කුසල චේතනා ඇති වුණු හැම සිතකම ඒ චවන් සිත්වල පළවෙනි චවණයට ditta ධම්ම වේත්නී වශයෙන් මෙලෝ විපාක ලැබෙනවා. කුසල වේවා අකුසල වේවා. හත්වෙනි චවණයට උපපච්ච වේත්නී වශයෙන් ඊළඟ භවයේ විපාක ලැබෙනවා. කුසල වේවා අකුසල වේවා. මැද චවන් සිත් පහට කවදා හරි නිවන් දකින්නකම් විපාක දෙන දැන් ඔය ඇත්තෝ බුද්ධි වින්න දේවල් වගේ දැන් බුද්ධි වින්නවා අතීත පුණ්‍ය කර්මය. එතකොට පින්කමට කලිනුත් ඔහොම තියෙන අවස්ථා. පින්කම කරමින් ඉද්දිත් ඔහොම තියෙනවා. වැඩිපුරම පින්වත්නි පින්කමෙන් පස්සේ කාලේ ඔය ඇත්ත කර පින්කම් අමතක කළා දැම්මම කෝ අපර චේතනාත් එක්ක කුසල චිත්තයෝ එක පින්වත්නි ඒ වගේ විපාක මෙලොවට පරලොවට ලැබෙන එක අවස්ථාව නැති වෙලා යනවනේ පින්කම අමතක කළොත්. චාගාන උස්සති භාවනාවක් විදිහට කර පින්කම් අමතක නොකර නැවත නැවත මෙනෙහි කරමින් පින්වත්නි ඔය ඇත්තෝ බල සම්පන්න කුසාසිත ඇති කර ගන්නට ඕනේ. එදා කාලේ අර විදිහට පින්වත්නි සෝහන් මාර්ගයටපත් වෙනවා. අනේ පිසිතුමාටත් හරිම සතුටුයි. සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තොත් ඔය මනුස්ස ජීවිත අපත යන දෙන්න එපා. සසරින් ඈතර වෙන්න කටයුතු කරන්නට ඕනේ. හැමෝම මාන්නයටපත් වෙනවා. මාන්නයටපත් වෙනා වගේම නැවත උපදිනවා. නැවත මාන්නයටපත් වෙන නැවත උපදිනවා. සමහරුන් මිය දෙනකොට මානාසන්න වෙලාවේ හිත නරක් වෙනවා. සමහරලාට නරක් වෙන්නේ පින්වත්නි අඹුසැමි දූදරු ආදී දාලා යන්න බැරි කමට. නැත්තම් කායික රෝගාබාධ වල වේදනාවට මානාසන්න වේදනාවට. එහෙම නැත්තම් මොකක් හරි කිලිටි ධර්මයක් එක්ක හිත නරක් වෙනවා. හිත නරක් වුණොත් නැවත උප්පත්තිය ලබන්න වෙන්නේ පින්වත්නි අකුසලයේ විපාකයේ විදිහට. මිනිස්සෙක් දෙවි කෙනෙක් නම් වෙන්න බෑ. දැන් මේ වස්සාන සමයනේ යන්නේ. මේ වස් කාලේ පින්වත්නි බොහෝම පින්බරව එක පින්වත් ස්වාමින් වහන්සේ නමක් වස් වැසුවා. අපේ බුදු පියාණන් වහන්සේ කාලේ. ඒ පින්වත් ස්වාමින් වහන්සේ වස්සාන සමයේ අවසානයේ කටින පින්කමේදී වස්සසප ස්වාමින් වහන්සේලාට සිවුරු මහ ගන්න වස්ත්‍ර දෙනකොට ඒ වස්ත්‍රයක් උන්වහන්සේටත් ලැබුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් ඔය ඇත්ත කටන පින්කම් අවසානයේ වස්ත්‍ර පූජා කරනවා නැත්නේ. ඒ වස්ත්‍රය අරගෙන මේ ස්වාමීන් වහන්සේ නංගී ගෙදරට වැඩියා. නංගිට අර වස්ත්‍රය දීලා කියනවා
නංගී මම මේකෙන් සිවුරක් මහගන්න. ඕන කරන නූලුයි දන්න කට්ටියයි එකතු කරගෙන එනකම් මේක අරන් තියන්න කියලා. නංගි අර වස්ත්‍රය අතට ගත්තා. ස්වාමීන් වහන්සේ වැඩම කළාට පස්සේ වස්ත්‍රය අතට අරගෙන බලනකොට ඒක ගොරෝසුයි. නංගි කල්පනා කළා මගේ සහෝදර ස්වාමීන් වහන්සේට මේ වගේ ගොරෝසු වස්ත්‍රයක් දෙන්න බෑ. මම ඒක සිනතු කරන්න ඕන. එහෙම හිතාගෙන වංගෙඩියක දාලා කොටලා ඒක නැවත නූල් අරගෙන සකස් කරලා ඒක සිනසු වස්ත්‍රයක් විදියට හරි ගස්සලා තියෙනවා. අර ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා තමන්ගේ වස්ත්‍රය ඉල්ලනවා. නංගි අර සිනුදු කරලා හදපු වස්ත්‍රය දෙනවා. හැබැයි අර ස්වාමීන් වහන්සේ ඕක මේ මම දුන්නු එක නෙමෙයිනේ. මට කටිනට හම්බුණු වස්ත්‍රය දෙන්න කියලා ඉල්ලනවා. මේ වෙලාවේදී අර නංගි කියනවා ස්වාමීනි මම ඒක මේ විදිහට ඒකේ ගොරෝසුකම නැති කරලා සිනුදු වස්ත්‍රයක් කළා කියලා. අර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒකෙන් සිවුරක් මහනවා. සිවුරක් මහලා පඬුත් පොවනවා. දැන් ඔය ඇත්තනම් කඩියට ගියාට පස්සේ අඳුමක් ගත්ත ගමන් ඔබට අඳින්න පුළුවන් නේ. සංඝරත්නයේට එහෙම බෑ. සංඝරත්නයේ සිවුරක් පරිහරණයට ගන්නකොට අනිත් සිවුර පච්චුත්තරණය කරන්න ඕන. අමතරව සිවුරු පරිහරණය කරන පරික්කාර චෝල විදියට පරිහරණය කරන්න ඕන. අපි හැම සිවුරකම කෙලවරක් ගත්තාම ඒ කෙලවරක කප් බින්දු 3ක් තියලා තියෙනවා. අදිස්ථාන කරන්නට ඕනේ. අර ස්වාමීන් වහන්සේත් පහවදා සංඝරත්නයේ ඉස්සරහා එහෙම සිවුරු සිවුර බාර ගන්නවා කියලා හිතාගෙන එදා රාත්‍රියේ සැතපෙනවා. හැබැයි පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට සැතපුණාට දැටි වේදනාවක් ඇවිල්ලා උදරාබාධයකුත් ඇවිල්ලා උන්වහන්සේ අපවත් වෙනවා. සිවුර ගැන තණ්හාවයි තිබුණේ. නංගි මේ ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු සිද්ධ කරලා අර තමන්ගේ නිවස තියලා තිබ්බ චීවරය දැන් ප්‍රයෝජනයක් නැති හින්දා සංඝරත්නයට පූජා කරන්න හිතාගෙන අරන් එනවා. බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටියේ. සම්බුදු මෑණියන් වහන්සේ දැක්ක මේ චීවරේ එහාට මෙහාට දුවනවා ඉනිකුණේ. ඉනිකුණා අර චීවරේ ගැන ලොකු බලාපොරොත්තුවකින් මේක මගේ මේක කාටවත් දෙන්න බෑ දෙන්න එපා කියාගෙන අරක එහාට මෙහාට දුවන බුදු පියාණන් වහන්සේක බලාගෙන ඔබ සෝහන් වුණ නැත්නම් ඔබටත් ඔහොම වෙයිද දන්නේ. මගේ පල්ලපා ගන්න මේ මනුස්ස ජීවිතේ ඒක කරගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. පින්වත්නි දැන් බුදු පියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේව කැඳවලා ආනන්දයේ අර උපාසිකාව ස්වාමින් වහන්සේ අපවත් වුණු ඒ ස්වාමින් වහන්සේගේ සහෝදරියේ උපාසිකාව කියන චීවරය සංඝයාට බෙදා ගන්න එපා කියන දින 7ක් යනකම් මේක බෙදා ගන්න එපයි කියලා නියෝගයක් පැනෙව්වා. ආනන්ද තෙරුන් වහන්සේක සංඝරත්නයේ දැනුම් දුන්නා. පින්වත්නි චීවරේ දින 7ක් යනකම් එක තැනක තැන්පත් කරලා තිබ්බා. දින 7 ඉවර වුණාට පස්සේ තමයි බෙදාගත්තේ. පැවරුවේ. දින 7 ඉවර වුණාම අර පින්වත් ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ධම්සභා මණ්ඩපයේ ධ්‍යාන වෙයි ස්වාමීනි දින 7ක් යනකම් මේ චීවරේ කාටවත් පවරන්න එපා කියලා පැනෙව්වේ. බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ අර අපවත් වුණු ස්වාමීන් වහන්සේ තමයි අර සිවුරේ ඉනිකුණෙක් විදියට පින්වත්නි එහාට මෙහාට දුවමින් සිවුර ගැන තණ්හාවෙන් හිටියේ. මානසන්න වෙලාවේ හිත නරක වෙන්න දෙන්න එපා. සෝවාන් වෙලා හිටියොත් නම් ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොමත් අපාගාමී වෙන්නෙම නැහනේ.
ඒ නිසා ඔය ඇත්ත සක්කාය දිට්ඨිය නැති කරගන්න මහන්සි ගන්න. ඔබ ආත්මේ මම සත්‍ය පුද්ගලයා කියලා හිතන් ඉන්න එක හිතලුවක් විතරයි, මිත්‍යා දෘෂ්ටියක් විතරයි. එහෙම දෙයක් නෑ. ඔය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් ඔය රූප හටගන්නේ හේතුන්ගෙන් සනත්වයටපත් වෙනවා. ත්‍රිලක්ෂණේ යුක්තයි. ඔය වේදනා සංඥා සංකාර විඥානය හටගන්නේ හේතුන්ගෙන් සනත්වයටපත් වෙනවා. ත්‍රිලක්ෂණේ යුක්තයි. ත්‍රිලක්ෂණේ යුක්ත ඔය හේතුන්ගෙන් හටගන්න ධර්මතාවල මොකටද ඔබ ආත්මී මම කියලා ස්ථීර වෙයින සක්කාය දිට්ඨිය නැති කරගන්න. ඒ වාගේම බුද්ධ ආදී අටතැන්හි සැකේ නැති කරගන්න. ඒ වාගේම පින්වත්නි ඔය ඇත්තොත් වැරදි ක්‍රම වලින් අජවුත ගෝවත කුක්කුරවත වගේ විවිධ ක්‍රම වලින් යාඥා කිරීමෙන් කන්නලව් කිරීමෙන් විමුක්තිය ලබන්න පුළුවන් වගේ විවිධාකාර මිත්‍යා දෘෂ්ටි වලින් විමුක්තිය සොයන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදලා උතුම් මනුස්ස ජීවිතයේදීම උතුම් ප්‍රතිඵල ගන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, අද ආදරණීයම ඒ සෙනෙහබර පියාණන් වහන්සේ සිහිපත් කරගෙන ඒ පින්බර ඒ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වහන්සේ, සෙනෙහබර සහෝදර සහෝදරියන්, මේ නෑද හිතමිතුරුත් මේ දූ දරු හැම දිනම එකට එකතු පාදා කරගෙන මුළු දිවයින්ටම සාමවින්සුරු පින්වන්ත අපේ සුනිල් මහත්මයා, ඒ දයාබර නෝන මහත්මිය, ඒ ස්නේහබර මෑණියන් වහන්සේ, චන්දලතා මහත්මිය, දියණිය සාංශුබස් රාජපක්ෂේ මුණපුරා, එත්තවිඳු මුණපුරා, සෙත්මි මිනිපිරිය, ඒ වින්දි මිනිපිරිය ආදී සත්පුරුෂ පවුලේ හැමදෙනාම පින්වත්නි, මේ මහා ධර්ම දානමේ උතුම් පින්කම් පැවැත්වුවේ අද මේ මහා ධර්ම දානමය උතුම් පින්කම සිදු කරමින් ජනිත කරගත් පුණ්‍ය සම්භාරයෝ ඔබ නමින් මිය පරලොව ගිය ඒ සෙනෙහබර පියාණන් වහන්සේ ප්‍රමුඛ සාංසාරික නෑදෑයිනට අනුමෝදන් කරන්නට ඕනේ. පින්වත්නි, වර්තමාන සමාජයේ මෙහෙම මතයක් තියෙනවා. මිය ගිය අයට ගෙවල් වල පින් දෙන්න එපා කියලා. මේ පැත්තේ තියෙනවත් නැහැ. සමහර අය ගෙවල් වල හොඳයි. අපි කියන්න. කොහොමද තියන්න අපි කියන්න. පින්වත්නි, සමහර ඇත්තෝ ගෙවල් වල මිය ගිය අයට පින් දෙන්න බයයි. ඒ අර නෑදෑයෝ ඇවිල්ලා කරදර කරයි වගේ අදහසකින්. හැබැයි පින්වත්නි, ජානුසෝනිය වගේ සූත දේශනාරම් කියවල බලන්න ඔබට පෙනේවි. මිය ගිය නෑදෑයෝ අතර මේ ජීවිතයේ සමහරු ඒ වගේම කලින් බවවල මව්පිය අඹසැමි දූතරුවා ආදී පවුල් පරපුරේ සමහරු පින් බලාපොරොත්තුෙන් ඔබ වටා ගැවසිලා ඉන්නා වෙන්න පුළුවන්. පින්වත්නි, ඒ පාදත්ූපජීවී අයට සරියුත් මහරහතන් වහන්සේගේ ආත්ම භාව 5කට කලින් අම්මා කෙනෙක්ට පින් අනුමෝදන් කළා වගේ අර තිරෝකුඩු සූත්‍රයේ දේශනා කරන්න මුල් වුණු බිම්බිසාර මහරහතුමාගේ ඒ ශාසනයේ පින්දීම පටන් ගත සිද්ධිය වගේ පින්වත්නි, ඔබෙත් අතීත බවලට සම්බන්ධ කවුරු හරි පාදත්ූපජීවී නෑදෑයෝ ආහාර පාන ඉදුම් හිටුම් භවභෝග සම්පත් නැතිව ඒවා බලාපොරොත්තුෙන් ඔබ වටා ගැවසෙනවා නම් ඔවුන්ට පින් අනුමෝදන් කිරීම අතිශයින්ම පින්කමක් වෙනවා. මියගිය පාදත්ූපජීවී කෙනෙක්ට ආහාර දීම වරදක් නෑ. ඒක පිනක්. ඉදුම් හිටුම් භවභෝග සම්පත් ලබා දීම පිනක්. ඒ අය පින් අනුමෝදන් වෙලා ඔබවත් ආරක්ෂා කරනවා. ඒ නිසා පත්තිපත්තානුමෝදනා කියන දෙකත් අමතක නොකරම කරන්න ඕන. පින් අනුමෝදන් කරන්න ඕන මියගිය අයට, දෙවියන්ට, සියලු වැසියන්ට පින් අනුමෝදන් වෙන්න ඕනේ. අනිත් හැමෝම කර පින්කම් සාදු සිතින් තමුණොත් අනුමෝදන් වෙන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, මීට 3 මාසකට ඉහතදී පාළුව සපත්තු මාතර ඇහැලකන්ද පොළගස්සේන විසූ W.A.K. චිනදාස සෙනෙහබර පියාණන් වහන්සේ ආදී කොට ඇති ඔබ නමින් මිය පරලොව ගිය දීර්ඝ සසරට සම්බන්ධ පින්වත්නි, සාංසාරික පාදත්ූපජීවී නෑදෑයෝ මේ මහා ධර්ම දානමය උතුම් පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ නෑයෝ සුවපත් වෙත්වා. ඒ නෑයෝ සැපවත් වෙත්වා. ඒ නෑයෝ ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න
නේදෑයෝ මතක් කරගෙන උස්සහඬින් කියන්න ඉදම්මේ ඥාතිනං හෝතු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. සක්‍ර වෛසවන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ උපුල්වන් සුමන සමන් ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. අද මේ වගේ අලංකාර ධර්ම මණ්ඩපයක් තනවල බොහෝම භක්තියෙන් ගෞරවයේ මහා සංඝ රත්නය වඩමවාගෙන මේ වගේ මහාගේ ධර්ම දානමේ මහා පින්කම් පැවැත්වූ පින්වන්ත එම්.කේ පොඩිහාමි මෑණියන් වහන්සේ, ඒ වගේම WA.K. සුනිල් මහත්මයා, අපේ මුලදිවයින්ටම සාමවෙන්සුර පින්වත් මහත්මයා, ඒ.එල්. චන්ද්‍රිකා පින්වන්තේ ලීලිය මහත්මිය, ඒ වගේම චන්දලතා දියණිය ආදී කොට ඇති මේ සියලුම සත්පුරුෂ පවුල් පරපුරි හැම දිනාටමත් මේ නේද හිතමිතුරු ගම්වැසි මේ සත්පුරුෂ හැම දිනාටම දෙවියෝ ආශිර්වාද කරත්වා, දෙවියෝ ඔබව රකිත්වා, දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච සත්පුරුෂ පින්වත්නි, මේ හැම පුණ්‍ය කර්මයක්ම ඔබ හැම දිනාටම සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට හේතු වේවා. ලෝතුරු බුදුපසේ බුදු මහෝත්තමයන් වහන්සේලා සාන්තයි 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 සුවය සුන්දරයි කියා වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මයෝ ඒකාන්තේම හේතු සම්ප වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා.